පුතේ දැන් ඔයාලට සීමාව කියන පාඩමට අදාළව වීඩියෝ කීපයක් නරඹන්න අවස්ථාව උදා වුණා. දැන් සීමාව කියන පාඩම තාම ඉවර නෑ. ඒ කියන්නේ සීමාව යටතේ උගන්වන්න ඕන විෂය කොටස් සම්පූර්ණයෙන් අපි උගන්වලා ඉවර කරලා නෑ. නමුත් ඒ සීමාව වීඩියෝ ටික නරඹුවම ඔයාලට යම් අවබෝධයක් ලැබිලා තියෙනවා සහ ගණන් ගොඩක් හදන්න හැකියාව ලැබිලා තියෙනවා. පැහැදිලිද? අන්න ඔය හැකියාව උදව් කරගෙන මම දැන් බලාපොරොත්තු වෙනවා ඔයාලට පුතේ අවකලනය කියන පාඩම කියලා දෙන්න. පැහැදිලිද? එතකොට මේ අවකලනය කියන පාඩමේ වැදගත්කම තමයි ඔයා මේ විෂය කොටස අධ්‍යයනය කරාම ඔයාට සාමාන්‍යයෙන් පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නයට උත්තර ලියන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ පටන් ගන්න අපි ලකුණු 150ක ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න හුරු වෙන්න. ආන්ගේ පිළිතුරු ලියන්න අවශ්‍ය වෙන දැනුම ලබා ගන්න. පැහැදිලිද? එතකොට මේ කියලා දෙන කොටසට පුතේ ඔයාට වෙන මොන දැනුමක්වත් උවමනා වෙන්නේ නැහැ. මේ පාඩම තේරුම් ගන්න වෙන බාහිර දැනුමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ මම කියලා දෙන කාරණා ටික හොඳට තේරුම් ගත්තොත් ඔයාලට මේ පේපර් එකේ අවකලනය කියන ගාන සම්පූර්ණයෙන් හදන්න පුළුවන් වෙනවා. පුතේ මේ අවකලනය කියන පාඩම යටතේ අපි ඉදිරියේදී අවකලනයේ භාවිතයෙන් ප්‍රස්ථාර අඳින්න කියලා දෙනවා. ඒ වගේම අවකලනයේ භාවිතයෙන් අවකලනයේ යෙදීම් කියලා කොටසක් කියලා දෙනවා. මේ කොටස් දෙක සම්බන්ධ කරලා තමයි පුතේ විභාගෙදී ඔයාලට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. එහෙනම් මේ කියලා දෙන කොටස් ටික මනවින් ඔයා අධ්‍යයනය කරගෙන ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ පහසුවෙන්ම ආන්ගේ අවකලනය කියන කොටසට පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙනවා. කාරණේ පැහැදිලිද? හරි. ඊළඟ කාරණේ තමයි පුතේ මේ අවකලනය කියන කොටස පැහැදිලි කරද්දී ඔයාට මූලිකව කියලා දෙන්න ඕනේ අවකලනය කියන්නේ මොකක්ද? මේ අවකලනය කියලා විෂය ධාරාවක්, විෂය කොටසක්, સિદ્ધාන්ත කොටසක් ඉගෙන ගන්නේ ඇයි? එදිනදා ජීවිතයේ මේ අවකලනය දැනුම මගින් අපිට ලැබිලා තියෙන ඵල ප්‍රයෝජන මොනවද? මේ සියල්ලම කියලා දෙන්න වෙනවා. ඊළඟට අවකලනය කියන එක ගොඩ නැගෙන්නේ කොහොමද? පැහැදිලිද? මේ සියලුම දේවල් පැහැදිලි කරන්න වෙනවා. ඔන්න ඔය ටික කාරණා ටික පැහැදිලි කරලා ඉවර වෙලා මේ අවකලනයේ උප්පත්ති හා සම්බන්ධ ප්‍රමූල ධර්ම මගින් අවකලනය කිරීම මොකද්ද? ප්‍රමූල ධර්ම මගින් අවකලනය කිරීම නැතහොත් ප්‍රථම මූල ධර්ම මගින් අවකලනය කිරීම කියලා දෙයක් අපි අධ්‍යයනය කරනවා. මොකක්ද ආයිත් කියන්නම්කෝ? ප්‍රමූල ධර්ම මගින් අවකලනය කිරීම නැතහොත් ප්‍රථම මූල ධර්ම මගින් අවකලනය කිරීම කියලා කොටසක් අපි අධ්‍යයනය කරනවා. ආන්ගේ කොටස කියලා දුන්නාම මේ අවකලනයේ උප්පත්තිය පිළිබඳව ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පහසු පුළුවන් වෙනවා. පැහැදිලිද පුතේ? ඒ කොටස කියලා දෙන්න, ඒ කොටස තේරුම් ගන්න උදව් වෙනවා අර සීමාව කියන පාඩම තේරුම් අරගෙන තිබීම. පැහැදිලිද? හැබැයි මේ මොහොතේදී මම ඊට වැඩිය හාත්පසින්ම වෙනස් විදිහකට තමයි අවකලනයේ පාඩම වලට පැහැදිලි කරගෙන යන්නේ. තේරුණාද? ඒ කියන්නේ තාම මම අවකලනය කියන්නේ මොකක්ද? අවකලනයේ එදිනෙදා අපිට වැදගත් වෙන්නේ මොන හේතු නිසාද? ප්‍රමූල ධර්ම වගින් අවකලනය කිරීම කියන්නේ මොකක්ද? ඔය කිසි දෙයක් කියලා දෙන්නේ නැතුව කෙලින්ම ගණන් හදන්න පටන් ගන්නවා. පැහැදිලිද? හැබැයි මේ ගණන් හදාගෙන යනකොට ඔයාට ටික ටික මේ අවකලනයේ සුළු කිරීම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අවකලනයේ සුළු කිරීම තේරුම් ගන්න ඉවර වුණාන් පස්සේ පුතේ අන්න අපි ප්‍රථම මූල ධර්ම වගින් අවකලනය කිරීම කියන කොටස සාකච්ඡා කරනවා. එතකොට හරි පහසුවෙන්ම ප්‍රථම මූල ධර්ම වගින් අවකලනය කිරීම කියන විෂය ධාරාව ඔයාට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. පැහැදිලිද? එතකොට ඔයා එක වතාවක් මේ පාඩම ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් ඊට වැඩිය වෙනස් විදිහකට තමයි දැන් මම මේ පාඩම පටන් ගන්නෙ. හැබැයි වෙනස් විදිහකට පටන් ගන්නෙ ඔයාට මේ පාඩම තේරුම් ගැනීම පහසු කරලා දෙන්න. ඒ නිසා හොඳ අවබෝධයක් ඇති කරගන්න, ඒ වගේම හිතට හොඳ ධෛර්යයක් ඇති කරගන්න. මෙන්න අවකලනය ඉගෙන ගන්න යන්නේ මම. ඒ ඉගෙන ගන්න දේ හොඳට ධාරණය කරගන්නවා. ඒ ධාරණය කරගෙන පේපර් එකේ අවකලනයට අදාළ කොටස, අවකලනය මගින් ප්‍රස්ථාර ඇඳීමේ කොටස, අවකලනයේ යෙදීම් සම්බන්ධ ගැටලුව මම සම්පූර්ණයෙන් විසඳනවා කියන අදිෂ්ඨානයක් ඇති කරගෙන මගේ පුතාලා මේ පාඩමට සම්බන්ධ වෙන්න. ඔයාලට නිබන්ධන සපයලා තියෙනවා. ආන්ගේ නිබන්ධන වල තෝරගන්න පිටු ගොඩක් තියෙන නිබන්ධනය. ඒ කියන්නේ මේකේ සටහන් තියෙන නිබන්ධනය.
සම්පූර්ණයෙන් සටහනක් තියෙන නිබන්ධනය තෝරගන්න. ඒකේ බලන්න පිටු අංක 3. පළවෙනි පිටුව දෙවෙනි පිටුවේ තියෙන්නේ පුතේ අර ප්‍රමූල ධර්ම මගින් නවකලනය කිරීම කියන කොටස. මම කිව්වා ඒක අපි චුට්ටක් පස්සට කල් දානවා. පටන් ගන්නෙ තුන්වෙනි පිටුවේ ඉඳන්. ආන්ගේ තුන්වෙනි පිටුවේ තියෙනවා නියතයක අවකලන සංගුණකය නැත්නම් නියතයක් අවකලනය කිරීම කියලා කොටසක්. පැහැදිලිද? දැන් අපි දන්නේ නැහැ අවකලනය කියන්නේ මොකක්ද? ඇයි අවකලනය කරන්නේ? හැල හොල්මනක්වත් දන්නේ නැහැ. පැහැදිලිද? ඒව කමක් නැහැ. ලියන්න මාතෘකාව අවකලනය. ඒ මාතෘකාව යටතේ ඔයාලා සඳහන් කරගන්න පළවෙනි අනුමාතෘකාව තමයි නියතයක අවකලනය. මොකක්ද එහෙනම් පුතේ පළවෙනි අනුමාතෘකාව? නියතයක අවකලනය. පැහැදිලිද? හරි. බලන්නකො මෙහි. පුතේ ඔන්න මම ගන්නවා 5 කියන ඉලක්කම. මොකද්ද මම ගන්නෙ? 5 කියන ඉලක්කම ගන්නවා. පුතේ මම මේ 5 කියන ඉලක්කම y ට සමාන කරන්නම්කෝ. එහෙනම් y සමානයි 5යි. ඔය තියෙන්නේ මොකක්ද? නියතයක්. දැන් මට මේ නියතය අවකලනය කරන්න ඕනේ. මොකක්ද කරන්න ඕනේ? අවකලනය කරන්න ඕනේ. මම මේ 5 කියන නියතය අවකලනය කරනවා පුතේ x විෂයෙන්. මොකක්ද එහෙනම් y සමානයි 5 නම් මේ y සමානයි 5 කියන කෙනා මං x විෂයෙන් අවකලනය කරනවා. එහෙනම් y කියන කෙනා x විෂයෙන් අවකලනය කරන්න නේද මට ඕනේ? පැහැදිලිද පුතේ? එතකොට ඔන්න බලන්නකෝ y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද පුතේ? x විෂයෙන්. තේරුණාද? බලන්න ආයෙත් කියනවා y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද? x විෂයෙන්. ඔන්න ඕක ලියපු හැටි. තවදුරටත් තේරුම් කළොත් මේ බලන්නකෝ x විෂයෙන් අවකලනය කරනවා කියන කොටසම තමයි මෙන්න මෙතනින් හැඳින්වුවේ. x විෂයෙන් අවකලනය කරනවා කවුද පුතේ? x විෂයෙන් අවකලනය කරන්නේ y. ආන් ඒ විදිහට තමයි ඕක ගොඩ නැගුණේ. ඔය පිළිබඳ ඔය සංකේතය පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. දැනට ඔච්චර ඇති. එහෙනම් මේ මොකද්ද තියෙන්නේ පුතේ? y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද? x විෂයෙන්. කාරණේ පැහැදිලිද? හැබැයි ඔන්න ඔය තුන්වෙනි පිටුවේම තියෙනවා උඩින්ම නියතයක් අවකලනය කරාම ලැබෙන උත්තරය බිඳුවයි කියලා. එහෙනම් y සමානයි 5 කියන්නේ පුතේ නියතයක්. මෙන්න මේ නියතය අපි x විෂයෙන් අවකලනය කරා. ඔන්න මගේ දරුවනේ ලැබෙන උත්තරේ බිඳුව වුණා. පැහැදිලිද කතාව? එහෙනම් පළවෙනියටම තේරුම් ගන්න නියතයක් අවකලනය කිරීම නම් පළවෙනි අනුමාතෘකාව නියතයක අවකලනය බිඳුවයි. නියතයක අවකලනය ශූන්‍යයි. පැහැදිලිද? තවදුරටත් විස්තර කරනවා මේ විදිහට. ඔන්න බලන්නකෝ. y සමානයි 5 කියලාම ගන්නවා. කලින් අවස්ථාවේ මම මේක අවකලනය කළේ x විෂයෙන්. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් හැම වෙලේම ලෝකේ හැම ගානයකම x විෂයෙන් විතරක් වෙන්න පුළුවන් අවකලනය කරන්න. යන්න ඒ වගේ තර්කයක් ඔයාට එන්න පුළුවන්. ඒක වැරදි තර්කයක්. තේරුණාද මගේ පුතාලට? අපිට විවිධ විෂයන් යටතේ මේක අවකලනය කරන්න පුළුවන්. ඒක පැහැදිලි කරන්න මම ඊළඟ උදාහරණයේ විදිහට මේ y සමානයි 5 කියන ශ්‍රිතය පුතේ t විෂයෙන් අවකලනය කරනවා. එහෙනම් මේ y සමානයි 5 කියන ශ්‍රිතය දැන් අවකලනය කරන්නේ කවුරු විෂයෙන්ද? t විෂයෙන්. ඔන්න බලන්නකෝ. y කියන ශ්‍රිතය අවකලනය කරන්න ඕනේ මොන විෂයෙන්ද? t විෂයෙන්. පැහැදිලිද ලියුව හැටි? y කියන ශ්‍රිතය අවකලනය කරන්න ඕනේ කවුරු විෂයෙන්ද? t විෂයෙන්. t විෂයෙන් අවකලනය කළත් x විෂයෙන් අවකලනය කරත් අවකලනය කරන්නේ නියතයක්. t විෂයෙන් අවකලනය කරත් x විෂයෙන් අවකලනය කරත් අවකලනය කරන්නේ නියතයක්. ආන් ඒ නිසා පුතේ ලැබෙන උත්තරය බිඳුවයි. පැහැදිලිද? තේරුණාද? හරි. දැන් මෙතනදී මේ උදාහරණ දෙකේදීම අපි සාකච්ඡා කළේ නියතයක අවකලනයනේ.
එතකොට මෙතනදී නියතය වෙනුවට මම ගත්තේ 5 කියන එක. 5 කියන කෙනාට විචල්ලයක් බැඳිලා නැති නිසා 5 කියන කෙනාට විචල්ලයක් සම්බන්ධ නැති නිසා අන්න 5 කියන කෙනා නියතයක් බවට පත් වුණා. ආන්ගේ නියතය x විශයෙන් අවකලනය කළත් t විශයෙන් අවකලනය කරත් a විශයෙන් අවකලනය කරත් b විශයෙන් අවකලනය කරත් පුතේ ලැබෙන උත්තරය බිඳුව වුණා. පැහැදිලිද? එතකොට මෙතනදී නියතයක් වුණාට මට අවකලනය කරන්න ඕන වෙනවා කියන්නකො x වර්ගය. අන්න දැන් ගත්තොත් මම y සමානයි x වර්ගය කියලා මෙතනදී නියතයක් නෙමෙයි මේක. පැහැදිලිද? මේක නියතයක් නොවේ. පැහැදිලිද? මේක නියතයක් නොවන නිසා පුතේ එහෙනම් y සමානයි x වර්ගය කියන දේ පළවෙනි අනුමාත්‍රිකාව යටතේ සාකච්ඡා කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් x කියන්නේ ශ්‍රිතයක් නම් මේ දැන් අපි ඊළඟට වෙනස් දෙයක් යටතේ තමා y සමානයි x වර්ගය වගේ එකක් ගැන සාකච්ඡා කරන්න වෙන්නේ. පැහැදිලිද කතාව? හරි. දැන් අපි තව ලිව්වේ නෑනේ y සමානයි x වර්ගය කියලා. හා පළවෙනි උදාහරණය මේක. දෙවෙනි උදාහරණය මේක. තුන්වෙනි උදාහරණේ y සමානයි 5 වර්ගය ගන්නකො. මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේක x වර්ගය 5 වර්ගය. එතන තියෙන්නේ කතා දෙකක්. මෙතන වර්ගයක් තිබුණාට මෙතන වර්ගයක් තිබුණාට මේ 5 වර්ගයේ හෙවත් 25 කියන්නේ නියතයක්. හැබැයි දරුවනේ මේක නියතය කියන කොටසට අදාළ වෙන්නේ නැහැ. දැන් මම මේකත් x විශයෙන් අවකලනය කරා කියලා හිතන්නකො. එහෙනම් මේකත් x විශයෙන් අවකලනය කරොත් ලැබෙනවා උත්තරය බිඳුව කියන එකම. කාරණේ පැහැදිලිද? එහෙනම් මගේ දරුවනේ පළවෙනි අනුමාත්‍රිකාව යටතේ උදාහරණ 3ක් අපි සාකච්ඡා කළා. ඒ උදාහරණ 3 යටතේ ඔයාලට නියතයක අවකලනය මනාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. සුපුරුදු පරිදි නෝට් එකේ තියෙනවා දෙවනි අනුමාත්‍රිකාව ලියා ගන්න මගේ පුතාලා. එහෙනම් දෙවනි අනුමාත්‍රිකාව x වල n වෙනි බලයේ අවකලනය. තේරුණාද? x වල අවකලන n වෙනි බලය. ඒක මේ වගේ. x වල n වෙනි බලයේහි අවකලනය. එහෙනම් දැන් අපි ඊළඟ අනුමාත්‍රිකාව විදිහට සාකච්ඡා කරන්න යන්නේ x වල n වෙනි බලයේ අවකලනය. කාරණේ පැහැදිලිද? හරි. දැන් ඔයාලට තේරුම් ඕනේ දැන් මේ විදිහට අනුමාත්‍රිකාවක් දුන්න ගමන් මේ n කියන කෙනා ඔය අනුමාත්‍රිකාව තුල හඳුන්වන්න ඕන නේද? දැන් බලන්න සමහර ප්‍රශ්නවල ඔය n වගේ දෙයක් සම්බන්ධ වෙලා තිබ්බහම n පැහැදිලි කරනවා. n යනු ධන නියතයකි. n යනු ඍණ සංඛ්‍යාවකි. පැහැදිලිද? n යනු පූර්ණ සංඛ්‍යාවකි. n යනු භාග සංඛ්‍යාවකි. ඔය විදිහට විවිධ විදිහට ඔක පැහැදිලි කරනවා නේද? හරි. ඒ වගේ අපේ දෙවැනි අනුමාත්‍රිකාව x වල n වෙනි බලයේ අවකලනය. දැන් අපි අධ්‍යයනය කරන්න යන්නේ එහෙනම් x වල n වෙනි බලයේ අවකලනය. තාම හැබැයි අපි දන්නේ නැහැ මේ n කියන්නේ මොකක්ද කියලා. පැහැදිලිද? අන්න n කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණාට දැන් පොඩි ඉඟියක් අපිට ලැබෙනවා. එහෙනම් y සමානයි නම් x වල වර්ගයට අන්න මේක x වල n වෙනි බලයට අදාළ වෙන්න ඕනේ. එතකොට මේ x වර්ගය කියන කෙනා n වෙනි බලයට අපි අදාළ කරගත්තොත් මේ මෙතන n වෙනුවට නියෝජනය කරන්නේ අංක 2. පැහැදිලි නේද? එහෙනම් දැන් මගේ පුතාලා හිතන්න ඕනේ y සමානයි x වර්ගය නම් ඔයාලා අවකලනය කරන්න යන්නේ මේ y සමානයි x වර්ගයේ අවකලනය කිරීම හා අදාළ වෙන්නේ මොකක්ද? x වල n වෙනි බලයේ අවකලනය කියන දෙවෙනි අනුමාත්‍රිකාව. පැහැදිලිද? හැබැයි පුතේ ඕන් ඔය දෙවෙනි අනුමාත්‍රිකාව යටතේ මම ඕකට උත්තරේ දීලා තියෙනවා. ඔන්න බලන්නකෝ ඒ උත්තරේ දීලා තියෙන හැටි හොඳට තේරුම් ගන්න. මම ගන්නම් මේ x වල n වෙනි බලය කියන කෙනා y ට සමාන කරලා. මොකද මම ගන්නෙ x වල n වෙනි බලය කියන කෙනා y ට සමාන කරනවා. පැහැදිලි නේද කාරණේ? තේරුණාද? දැන් මට ඕන වෙනවා මෙතන තියෙන්නේ x නේ.
පැහැදිලිද? මෙතන තියෙන්නේ t නෙමෙයි. මෙතන තියෙන්නේ a නෙමෙයි. මෙතන තියෙන්නේ b නෙමෙයි. මෙතන තියෙන්නේ x නිසා මම මේක අවකලනය කරනවා x විෂයෙන්. එහෙනම් මම මේ වෙලාවේදී x වල n වෙනි බලය නිසා මේක අවකලනය කරන්නේ මොන විෂයෙන්ද? x විෂයෙන්ම තමයි. බැරි වෙලාවත් මෙතන t වල n වෙනි බලය තිබුණා නම් එහෙනම් මට ඔයාලා කියන්න මම ආන්ගේ y සමානයි t වල n වෙනි බලය පවතින අවස්ථාවේ මේක අවකලනය කරන්නේ මොන විෂයෙන්ද? t විෂයෙන්. කාරණේ පැහැදිලි නේද? හරි. ඔන්න එහෙනම් මගේ පුතේ දැන් y සමානයි x වල n වෙනි බලය පවතින වෙලාවේ මම මේක x විෂයෙන් අවකලනය කරනවා. පැහැදිලිද? ඔන්න බලන්න y කියන ශ්‍රිතය අවකලනය කරපම් මොන විෂයෙන්ද? x විෂයෙන්. ඕක නේද අදාළ ෆෝමැට් එක? තේරුණාද නැද්ද? හරි. ආයෙ ලියන්නම්කෝ. ඔන්න බලන්න තේරුම් ගන්න. y කියන ශ්‍රිතය අවකලනය කරන්න මොන විෂයෙන්ද? x විෂයෙන්. පැහැදිලිද? පුතේ එතකොට අපි දන්නේ නැහැ. නමුත් මේ ටියුට් එකේ ලියලා තියෙනවා මේ වෙලාවේදී මෙයාට ලැබෙන පිළිතුර n වතාවක් x වල බලය තමා n ඍණ 1. බලය තමා n ඍණ 1. එහෙනම් බලන්න මේ y කියන ශ්‍රිතය අවකලනය කරා x විෂයෙන් ලැබෙන උත්තරය n වතාවක් x වල n ඍණ 1. පැහැදිලිද? තව දෙයක් මම තේරුම් කරන්න. දැන් මම මේකම ඔයාලට ආයෙ පාරක් ලියන්නම්කෝ. පුතේ y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන ශ්‍රිතයෙන්ද? x විෂයෙන්. මොන විෂයෙන්ද? x විෂයෙන්. ලැබෙන උත්තරය n වතාවක් x n ඍණ 1යි. කාරණේ පැහැදිලි නේද? තේරුණාද මගේ පුතාලට? හරි. දැන් මම මෙතනදී තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද්ද මේ සිංහල භාෂාවෙන් මෙන්න මේ ටිකේ තේරුම? y කියන ශ්‍රිතය අවකලනය කරපන් x විෂයෙන් ලැබෙන උත්තරේ n වතාවක් x n ඍණ 1යි. පුතේ y කියන ශ්‍රිතය වෙනුවට මේ බලන්න හොඳට මේවා තේරුම් ගන්න. y කියන ශ්‍රිතය නේද x වල n වෙනි බලයට සමාන උනේ. එහෙනම් මේක මෙහෙම ලිව්වත් හරිය. x වල n වෙනි බලය කියන y ශ්‍රිතය x වල n වෙනි බලය කියන y ශ්‍රිතය අවකලනය කරපන් x විෂයෙන් ලැබෙන උත්තරේ n වතාවක් x n ඍණ 1යි. තේරුණාද? එහෙනම් x වල n වෙනි බලය අවකලනය කළොත් x විෂයෙන් ලැබෙන උත්තරය n වතාවක් x n ඍණ 1යි. බලන්න එහෙනම් y සමානයි x වල n වෙනි බලය කියලා පවතින අවස්ථාවක dy බෙදීම dx කිව්වත් y කියන ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරනවා කිව්වත් dx වල n වෙනි බලය බෙදීම dx කිව්වත් ඒ කියන්නේ x වල n වෙනි බලය x විෂයෙන් අවකලනය කරනවා කිව්වත් පුතේ එකම කතාව තමා ඒ අවස්ථා දෙක තුලදීම ගැප් වෙලා තියෙන්නේ. ඒ අවස්ථා දෙක තුලදීම අන්තර්ගත වෙලා තියෙන්නේ ආන්ගේ කතාව. පැහැදිලිද? ඔන්න එහෙනම් දෙවනි අනුමාත්‍රිකාව යටතේ අපි ඉගෙන ගන්නවා x වල n වෙනි බලය අවකලනය කරන්නේ කොහොමද කියන එක. පැහැදිලිද? දැන් අපි බලමු පුතේ මෙන්න මේ දෙවනි අනුමාත්‍රිකාවට යටතේ උදාහරණ කීපයක්. හරි. ඔන්න මම ක්‍රමානුකූලව පළවෙනි උදාහරණේ ඉඳන් ඔයාලට පැහැදිලි කරගෙන යනවා. මේ සියල්ලම සටහන් කරගන්න. මේ සියල්ලම සටහන් කරගෙන ඉවර වෙලා අපි ක්‍රමානුකූලව උදාහරණ සාකච්ඡාව මගින් මේ පාඩම හරියට තේරුම් ගමු. හරි. ඒ කොටසට අදාළව මම පළවෙනි උදාහරණය ගන්නවා. y සමානයි x. y සමානයි x. දැන් එතකොට y සමානයි x කිව්වත් දැන් මෙතන n වෙනි බලයනේ අපේ තර්කයට එන්නේ. එහෙනම් මෙතන n වෙනි බලය කියන්නේ මොකද්ද? පළවෙනි බලය කියන එක. තේරුණා නේද? හරි. දැන් මම මේක අවකලනය කරනවා එහෙනම් x විෂයෙන්. ඔන්න බලන්න මගේ පුතේ. එහෙනම් මම මේක අවකලනය කරනවා x විෂයෙන්. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. මොකද්ද ලැබෙන්නේ? dy බෙදීම dx සමානයි. දැන් මෙතන n කියන්නේ මොකද්ද? අපේ උත්තරේ බලන්නකෝ. n x n ඍණ 1යි.
nx n ඍණ 1යි. එතකොට මගේ පුතේ n කියන්නේ 1යි. n x n කියන්නේ 1යි ඍණ 1යි. සුළු කරාම එක වතාවක් x වල බිඳුවෙනි බලය. පුතේ ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය. දැන් මේක මොකක් වුණත් එයාගේ බිඳුවෙනි බලය 1යිනේ. එහෙනම් මේ තියෙන්නේ එක වතාවක් 1යි. එහෙනම් උත්තරේ 1යි. පැහැදිලිද? එහෙනම් මගේ දරුවෝ තේරුම් ගන්න. dy බෙදීම dx ට ලැබෙන උත්තරේ 1යි. පැහැදිලිද? තවදුරටත් කිව්වොත් y සමානයි x වන අවස්ථාවක එයා x විශේෂයෙන් අවකලනය කළොත් ලැබෙන උත්තරේ 1යි. දැන් එහෙනම් dy බෙදීම dx සමානයි 1යි කියලා නේද ඔයාලට ලැබුණේ? මේක තවත් විදිහකට මම පැහැදිලි කරන්නම්කෝ. මෙන්න මෙතන තියෙන y කියන කෙනා වෙනුවට මට ඕනනම් y වලාගේ x ට සමාන නිසා මේ මෙතෙන්ට x දාන්න බැරිද? පුළුවන් නේද? තේරුණාද නැද්ද? x දාන්න පුළුවන් නේද? එහෙනම් මේක සිංහලෙන් කියන්නකෝ. x කියන ශ්‍රිතය x විශේෂයෙන්ම අවකලනය කරාම ලැබෙන පිළිතුර 1යි. x කියන ශ්‍රිතය x විශේෂයෙන්ම අවකලනය කළොත් ලැබෙන පිළිතුර 1යි. තේරුණාද? පළවෙනි අනුමාත්‍රිකාවේ කිව්වේ නියත ඒක අවකලනය. දැන් මෙතනදී ඊළඟ අනුමාත්‍රිකාව x වල n වෙනි බලයේ අවකලනය. පළවෙනි උදාහරණයේ විදිහට අපි ගන්නේ n කියන කෙනා 1යි කියලා. එහෙනම් n කියන කෙනා 1යි නම් x කියන කෙනා x විශේෂයෙන්ම අවකලනය කරාම ලැබෙන උත්තරේ 1 වුණා. හරි. ඕක ඔයාලට තේරුණාද නැද්ද කියලා බලන්න පුළුවන් මගේ පුතේ. තව උදාහරණයක් ඔන්න මම සාකච්ඡා කරනවා. දැන් මේ උදාහරණේනුත් ඔයාලට මේ හදපු කොටස පැහැදිලි වුණාද? තේරුම් ගත්තාද? ඔළුවට කාවැදුනද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔන්න මම ගන්නවා පුතේ y සමානයි t කියලා. ඔයාලා මේව සටහන් කරන්න. y සමානයි t. දැන් මේක y සමානයි t නම් ඔයාලා මට කියන්න මගේ පුතේ මේක අවකලනය කරන්න පුළුවන් මොන විශේෂයෙන්ද? හරියටම හරි. මේක අවකලනය කරන්න පුළුවන් t විශේෂයෙන්. එහෙනම් මම මෙන්න මේක පුතේ t විශේෂයෙන් අවකලනය කරනවා. මේක මොන විශේෂයෙන්ද අවකලනය කරන්නේ? t විශේෂයෙන්. එවිට ලැබෙන්නේ මොකද්ද? y කියන ශ්‍රිතය අවකලනය කරපම් මොන විශයෙන්ද? t විශයෙන්. එවිට ආංගර සූත්‍රයේම තමයි අපිට දාන්න වෙන්නේ. මොන සූත්‍රයේද? ආංගේ මේ ගාන හදන්න භාවිතා කරන සූත්‍රය මම මෙතන නැවත ඔයාලට තේරුම් ගන්න ලියනවා. මේක නැවත මෙතන සටහන් කරගත්තාම ඔයාලට මනාව ඒක අවබෝධ කරගන්න පහසු වෙනවා. ඔන්න බලන්න ලියන එක. x වල n වෙනි බලය කියන ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කළ කල ලැබෙන උත්තරය n වතාවක් x n ඍණ 1 වේ. x වෙනුවට t වල n වෙනි බලය යම් තැනක t විශේෂයෙන් අවකලනය කරයිද ලැබෙන උත්තරේ n වතාවක් t n ඍණ 1 වේ. පැහැදිලිද? එහෙනම් මෙතන විචල්්‍ය පරිදි x වේ නම් මෙතනද x, එය t වේ නම් මෙතනදී t. මෙය a වේ නම් මෙතන a. හැබැයි a t x කියන්නේ නියත නොවේ, ඒවා ශ්‍රිත. හරි. එහෙනම් මෙන්න මෙතනදී y සමානයි t කියන කෙනා t විශේෂයෙන් නම් අවකලනය කරන්නේ. දාන්නේ මෙන්න මේ සූත්‍රය. මොකක්ද උත්තරේ? n t n ඍණ 1යි. මේ මොහොතේදී n කියන්නේ 1යි, එක වතාවක් t 1 ඍණ 1යි. එහෙනම් පුතේ එක වතාවක් t වල බිඳුවයි, t වල බිඳුව කියන්නේ 1යි. එහෙනම් අවසාන උත්තරේ ඒත් 1යි. තවදුරටත් පැහැදිලි කළොත් y වෙනුවට t දැම්මහම t කියන ශ්‍රිතය අවකලනය කරනවා t විශයෙන්ම ලැබෙන උත්තරය 1යි. ආයෙත් කියන්නකෝ x කියන ශ්‍රිතය x විශයෙන්ම අවකලනය කළොත් ලැබෙන උත්තරේ 1යි. t කියන ශ්‍රිතය t විශයෙන්ම අවකලනය කළොත් ඒත් ලැබෙන උත්තරය 1යි. කාරණේ පැහැදිලිද? x කියන ශ්‍රිතය x විශයෙන්ම අවකලනය කරත් ලැබෙන උත්තරේ 1යි. t කියන ශ්‍රිතය t විශයෙන්ම අවකලනය කරත් ලැබෙන උත්තරේ 1යි. එහෙනම් a කියන්නේ විචල්‍යයක් නම් a කියන විචල්‍ය a විශයෙන්ම අවකලනය කරොත් ඒත් ලැබෙන උත්තරය 1යි. පැහැදිලිද? තේරුණාද? a කියන ශ්‍රිතය a විශයෙන්ම අවකලනය කරාම ලැබෙන උත්තරය 1යි.
t කියන ශ්‍රිතය t විශයෙන්ම අවකලනය කරාම ලැබෙන උත්තරය 1යි. x කියන ශ්‍රිතය x විශයෙන්ම අවකලනය කරාම ලැබෙන උත්තරය 1යි. හැබැයි දැන් ඔය දෙවැනි අනුමාත්‍රිකාවට අදාළව අපි උදාහරණ ගණන් සාකච්ඡා කරලා ඉවරද? නෑ. තව උදාහරණ ගණන් සෑහෙන ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න වෙනවා. මොකද පළවෙනි අනුමාත්‍රිකාව යටතේ පුතේ අපි නියතයක අවකලනය සාකච්ඡා කරා. දෙවැනි අනුමාත්‍රිකාව යටතේ x වල n වෙනි බලයේ අවකලනය තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒකෙදි අපි උදාහරණයේ කතා කළා n කියන කෙනා 1යි නම් කොහොමද ගාන හදන්නේ කියලා. දැන් හැම වෙලාවෙම මේ n කියන කෙනා 1 නෙමෙයිනේ. n කියන කෙනා විවිධාගයන් ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු දැන් ඔය n කියන කෙනාට ගන්න පුළුවන් විවිධාගයන් මොනවද? ආන්ගේ එක් එක් අගය අනුව අවකලනය කරන්නේ කොහොමද කියන එක. මේ සියල්ලම තේරුම්ගෙන ඉවර වුණාම තමා පුතේ අපිට මේ කොටසට අදාළව ඊළඟ උදාහරණයන් සාකච්ඡා කරන්න යන්න වෙන්නේ. හැබැයි මං ආයෙමත් ඔයාලට කියනවා පුතේ මේ ලකුණු 150ක ප්‍රශ්නයකට අදාළ කොටස් තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ නිසා කිසිම වෙලාවක උත්සාහය අතාරින්න එපා. හොඳ උත්සාහයක නිරත වෙන්න. එතකොට ඔයාලට කිසිම වෙලාවක බැරි වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ සියල්ලම මනාව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද කාරණය? දැන් පුතේ අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔන්න බලන්න. y සමානයි x වල 3 වෙනි බලය. එහෙනම් මම මේක මේ අවස්ථාවෙත් x විශයෙන් තමයි අවකලනය කරන්නේ. ඔන්න එහෙනම් මේක මේ අවස්ථාවේ x විශයෙන්ම අවකලනය කරනවා. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. dy බෙදීම dx සමානයි. දැන් n කියන්නේ 3යිනේ. n x n ඍණ 1යි. ඒ කියන්නේ 3 වතාවක් x වල වර්ගය. අපිට මේක තවදුරටත් සුළු කරන්න බෑ පුතේ. පැහැදිලිද? එහෙනම් මේ අවස්ථාවේදී dy බෙදීම dx සමානයි 3යි x වර්ගය. තවදුරටත් මේක පැහැදිලි කරොත් x වල 3 වෙනි බලය කියන ශ්‍රිතය අවකලනය කරනවා x විශයෙන් ලැබෙන උත්තරේ 3 වතාවක් x වල වර්ගය වෙනවා. පැහැදිලිද මං කිව්ව කාරණය? තේරුණා නේද පුතේ? හරි. මේක මම තවදුරටත් මේ විදිහට උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. ඔන්න බලන්න. කැපිටල් A සමානයි t වල 3 වෙනි බලය තිබුණා කියලා හිතන්නකෝ. කැපිටල් A සමානයි t වල 3 වෙනි බලය කියලා තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේ අවස්ථාවේ මම මේක t විශයෙන් අවකලනය කරනවා. එහෙනම් මේක මම කවුරු විශයෙන්ද අවකලනය කරන්නේ? t විශයෙන් අවකලනය කරනවා. එතකොට ලැබෙනවා a කියන ශ්‍රිතය අවකලනය කළොත් t විශයෙන් දැන් ලැබෙන උත්තරේ මොකද්ද? මේක t විශයෙන්මයි අවකලනය කරන්නේ. එහෙනම් n t n ඍණ 1යි. ඒ කියන්නේ 3යි t වර්ගය. තව විදිහකට මේක ලියුවොත් t වල 3 වෙනි බලය කියන ශ්‍රිතය අවකලනය කළොත් t විශයෙන් ලැබෙන උත්තරය 3යි t වර්ගය වෙනවා. කාරණේ පැහැදිලිද? තේරුණාද? එහෙනම් මගේ දරුවනේ ඔන්න බලන්න ඔය විදිහට අපිට මෙන්න මේ කොටසට අදාළව උදාහරණ සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේ තාම මේ උදාහරණ සාකච්ඡා කරන එක ඉවර නෑ. ඒ නිසා මේවා නියන්න. ලියලා හොඳට තේරුම් ගන්න. හැම වෙලේම මේ තේරුම් ගන්න දේ තුල Taman ලබා ගන්න ඕන හොඳ සාරාංශයක්. ආන් ඒ සාරාංශය ඔළුවේ තැම්පත් කරගන්න. ඒ සාරාංශය ඔළුවේ තැම්පත් කරගන්න. එතකොට පුතේ ඔයාලට වැරද්දක් වෙන්නේ නැහැ. ඔයාලට බැරි වෙන්නේ නැහැ. මේ කොටස් හරියකම හැම එකම හොඳට තේරෙනවා. හරි. අපි තව උදාහරණයක් බලමුකෝ. මම ගන්නවා y සමානයි x වල දැන් අතන උදාහරණය ගත්තේ 3 වෙනි බලයනේ. හා මෙතන ගන්නම් 3න් 1 වෙනි බලය. මොකද්ද මෙතන ගත්තේ මගේ පුතේ? x වල 3න් 1 වෙනි බලය. එහෙනම් මෙතනදී නියෝජනය කරනවා n වෙනුවට 3න් 1. n වෙනුවට මොකද්ද නියෝජනය කරන්නේ? 3න් 1. හරි. සුපුරුදු විදිහටම මම මේක පුතේ x විශයෙන් මෙන්න මේක x විශයෙන් අවකලනය කරනවා. පැහැදිලිද? එතකොට මට ලැබෙනවා y කියන ශ්‍රිතය අවකලනය කරනවා x විශයෙන් ලැබෙන උත්තරය nx n ඍණ 1යි.
n කියන්නේ මොකද්ද? 3න් 1යි. x n කියන්නේ 3න් 1යි ඍණ 1යි. ඔන්න බලන්නකො උත්තරේ. nx n ඍණ 1යි. මෙතනදී මගේ පුතේ n වෙනුවට නිරූපණය කරන්නේ 3න් 1. හරි. නමුත් මේක නෙමෙයි අවසාන උත්තරේ. ඇයි මේ 3න් 1 ඍණ 1 කියන එක තවදුරටත් මට සුළු කරන්න පුළුවන්. එවිට මේක සුළු කරලම මං ඉදිරිපත් කරන්න ඕනේ. සුළු කරලා ඉදිරිපත් කරන එක තමයි මගේ පුතේ අවසාන පිළිතුර වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් සුළු කරමුකෝ. 3න් 1 කියන ඉලක්කම ඒක මේ x කියන ශ්‍රිතයත් එක්ක ගුණ වෙලානේ තියෙන්නේ. එහෙනම් මේ 3න් 1 හා මේ x අතර තියෙන්නේ වැඩි කිරීමේ ලකුණින් බැඳිච්ච සම්බන්ධතාවය. එතකොට 3න් 1කින් අඩු වෙනවා 1ක්. පොදු හරය අරගෙන සුළු කරන්න උත්තරේ ඍණ 2 බෙදීම 3 බවට පත් වෙනවා. පැහැදිලිද? මොකද උත්තරේ ඍණ 2 බෙදීම 3 බවට පත් වෙනවා. දැන් අපිට මේක තව දුරටත් සුළු කර හැකියි. මොකද 3න් 1 වතාවක් මේ x වල ඍණ බලය ධන බලයක් බවට පත් කර හැකි 1 යට දාලා. එහෙනම් 1 යට x වල 2 බෙදීම 3 වෙනි බලය. දැන් බලන්න මෙතන ಗುಣ කිරීමකින් බැඳිලා තියෙන යටපදය 3 යටපදයේ x වල 2 බෙදීම 3 බලය. එහෙනම් මේක ඕනනම් තනි පදයකින් 1 බෙදීම 3 වතාවක් x වල 2 බෙදීම 3 බලය කියලා ලියන්නත් පුළුවන්. පැහැදිලිද? ඔන්න බලන්න අපිට පුතේ මේ විදිහට n විදිහ වෙනුවට 3 ඉලක්කම වගේ පූර්ණ සංඛ්‍යාවක් තිබ්බත් ආන් අර ඉගෙනගත්ත කතාව යොදන්න පුළුවන්. ඉගෙනගත්ත සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම n වෙනුවට මේ 3න් 1 වගේ භාග සංඛ්‍යාවක් තිබුණත් දැන් මේ 3න් 1 කියන්නේ භාග සංඛ්‍යාවක් නේ. මේ වගේ භාග සංඛ්‍යාවක් තිබුණත් පුතේ ඔය ඉගෙනගත්ත සූත්‍රයම අපිට භාවිතා කරන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? එතකොට බලන්න ඒ සූත්‍රය භාවිතා කරද්දි මෙතන පොඩි සෙල්ලමක් සුළු කිරීමක් කරන්න වෙනවා. ඒ සුළු කිරීම සඳහා පොදු හරය භාවිතා කරන්න වෙනවා. පොදු හරයේදී මෙතන තියෙන්නේ 3න් 1කින් අඩු කරනවා 1ක්. 3න් 1කින් අඩු කරනවා 3 බෙදීම 3ක්. උත්තරේ ඍණ 2 බෙදීම 3යි. ඒ ඍණ බලය ධන බලයක් බවට පත් කරා ඉරෙන් යටට අරගෙන. ඔය උදාහරණයක් ලියාගෙන අපි ඊළඟට සලකලා බලමු තව උදාහරණයක්. අපි දැන් තව උදාහරණයක් කතා කරමු. මම ගන්නම් y සමානයි x වල ඍණ 3 වෙනි බලය. බලන්න ගලා යෑම. පළවෙනි එක x වල 3 වෙනි බලය. ඊළඟ එක x වල 3න් 1 වෙනි බලය. ඊළඟ එක x වල ඍණ 3 වෙනි බලය. කාරණේ පැහැදිලිද? හරි. මෙතන x තියෙන නිසා මගේ පුතේ මේක සුපුරුදු විදිහට මම x විෂයෙන් අවකලනය කරනවා. මේක සුපුරුදු විදිහට කවුරු විශේෂයෙන්ද අවකලනය කරන්නේ? x විශේෂයෙන්. එවිට y කියන ශ්‍රිතය අවකලනය කරපම් මොන විශේෂයෙන්ද? x විශේෂයෙන්. y කියන ශ්‍රිතය අවකලනය කරපම් මොන විශේෂයෙන්ද? x විශේෂයෙන්. තව විදිහකට මේක පැහැදිලි කර හැකියි. x වල ඍණ 3 වෙනි බලය කියන ශ්‍රිතය x වල ඍණ 3 වෙනි බලය කියන ශ්‍රිතය අවකලනය කරපම් මොන විශේෂයෙන්ද? x විශේෂයෙන්. අන්න එහෙම ලියන්නත් පුළුවන්. එවිට මගේ පුතේ මෙන්න මේ n වෙනුවට නියෝපණය වෙන්නේ n වෙනුවට නියෝජනය වෙන්නේ ඍණ 3. එහෙනම් උත්තරය සූත්‍රයට ආදේශ කරන්න. n x n ඍණ 1යි. n කියන්නේ ඍණ 3. එහෙනම් සුළු කරමුකෝ. ඍණ 3 කියන ඉලක්කමට ගුණ වෙලා තියෙනවා x වල ඍණ 3න් ඍණ 1ක් අඩු වෙනවා කියන්නේ ඍණ 4යි. ඍණ 3න් ඍණ 1ක් අඩු වෙනවා කියන්නේ ඍණ 4යි. මේක තව දුරටත් සුළු කරන්න පුළුවන්. ඍණ 3 වතාවක් 1 යට x වල 4 තව දුරටත් මේක සුළු කර හැකි ඍණ 3 බෙදීම x වල 4 වෙනි බලය. එහෙනම් dy බෙදීම dx හෙවත් x වල ඍණ 3 වෙනි බලය x විශේෂයෙන් අවකලනය කළ කල සුළු කළ අවසාන පිළිතුර විදිහට අපිට ලැබෙන්නේ ඍණ 3 බෙදීම x වල 4 වෙනි බලය කියන උත්තරේ. පැහැදිලිද මගේ පුතාලාට? හොඳට තේරුණාද? බලන්න මේ විවිධ උදාහරණ වලින් තාමත් අපි සාකච්ඡා කරන්නේ ආන් අර දෙවනි අනුමාත්‍රිකාව යටතේ අපි අවකලනයේ ඉගෙනගත්ත සූත්‍රය. තාම ඉවර නෑ. හරි. අපි තව උදාහරණයක් සාකච්ඡා කරමු. පුතේ නිබන්ධනවල මේවට අදාළ ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ උදාහරණ හදන්න
ඒ උදාහරණ හදාගෙන යනකොට තමයි ඔයාලට මේ පාඩම පිළිබඳ තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා කිසි වෙලාවක උත්සාහය අතාරින්න එපා. එක දිගට වැඩ කටයුතු කරගෙන යන්න. හරි. අපි තව උදාහරණයක් සාකච්ඡා කරලා බලමු. මම ගන්නම් y සමානයි පළවෙනි උදාහරණේ x වල පළවෙනි බලය. දෙවෙනි උදාහරණය x වල තුන්වෙනි බලය. ඊළඟ උදාහරණය x වල 3න් 1 වෙනි බලය. ඊළඟ උදාහරණය x වල ඍණ 3 වෙනි බලය. දැන් අපි ගමු y සමානයි x වල ඍණ 1 බෙදීම 3 වෙනි බලය. දැන් උදාහරණ ටික තේරුණාද? ධන පූර්ණ සංඛ්‍යාවක්, ඊළඟට ධන භාග සංඛ්‍යාවක්, ඍණ පූර්ණ සංඛ්‍යාවක් සහ ඍණ භාග සංඛ්‍යාවක් කියන අවස්ථා සියල්ලම අපි මෙතනදී සාකච්ඡා කරගෙන උදාහරණ යටතේ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ n කියන කෙනා ධන පූර්ණ සංඛ්‍යාවක්, ඍණ පූර්ණ සංඛ්‍යාවක්, ධන භාග සංඛ්‍යාවක්, ඍණ භාග සංඛ්‍යාවක් වුණත් මේ ප්‍රමේය මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. මෙතන x පවතින නිසා පුතේ මම සුපුරුදු විදිහටම මෙන්න මේක x විෂයෙන්ම අවකලනය කරනවා. එවිට මට dy බෙදීම dx සමානයි n යනු ඍණ 3න් 1යි n x n ඍණ 1යි. අරකමයි nx n ඍණ 1යි. t නම් nt මොකද nt n ඍණ 1යි. තවදුරටත් සුළු කරමු. ඍණ 3න් 1යි x වල මේ දෙන්න සුළු කරන්න පොදු හරය අරගෙන ඍණ 4 බෙදීම 3යි. මේක ධන බලයක් බවට පත් කර හැකි ඉරෙන් උඩට යටට ඍණ 1යි 3 වතාවක් x වල 4 බෙදීම 3යි. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයෙන් පුතේ අපිට දෙවැනි අනුමාත්‍රිකාවට අදාළව උදාහරණ සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදිලිද? බලන්නකෝ උදාහරණ 4ක් අපි සාකච්ඡා කළාට මේ උදාහරණ 4 තුල මේ සූත්‍රය භාවිතා කිරීමට අවශ්‍ය සියලුම දැනුම ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? ඔයාලට නිබන්ධන ගොඩක් මම අවකලනයේ යටතේ හපේලා තියෙනවා. ඒ නිබන්ධන වල පුතේ උදාහරණ ගණන් හදන්න. පැහැදිලිද? ඒ උදාහරණ ගණන් හදද්දී තවදුරටත් ඔයාලට මෙන්න මේ කියපු සූත්‍රයේ මේ ප්‍රමේය තහවුරු කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? ඊළඟට මේවා පුතේ මේ සුළු කිරීම. දැන් ඉරෙන් යටට ගත්තාම ධන සංඛ්‍යාවක් වෙනවා, ධන බලයක් වෙනවා. ඔන්න ඔය කතා තමන්ගේ ඇඟට හොඳට කාවද්ද ගන්න. ඒ කියන්නේ සුළු කිරීම ඉක්මනින්ම කිරීමේ හැකියාව ලබා ගන්න. පුතේ අවකලනය තේරුම් ගන්නවා කියන එක දෙයක්, සුළු කිරීම පුළුවන් වෙනවා කියන එක තව දෙයක්. සමහර දරුවන්ට අවකලනය පුළුවන්, සුළු කිරීම බෑ. තවත් අයට සුළු කිරීම පුළුවන්, අවකලනය බෑ. ඔය දෙකම වැඩක් නෑ අපිට. වෙන්න ඕනේ ඔයාට අවකලනය පුළුවන් වෙන්නත් ඕනේ පුතේ. ඒ වගේම ඔයාට සුළු කිරීම පුළුවන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් තමයි අවකලනයට ලකුණු 150ක් හම්බෙන ප්‍රශ්නයක් විභාගෙට ඇහුවට ආන් ඒ අහන ප්‍රශ්නේ විනාඩි 25ක් ඇතුළත හදලා ඉවර කරගන්න හැකියාව ලැබෙන්නේ ආන් ඒ විනාඩි 25ක් ඇතුළත ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරගන්න පුළුවන් වුණොත් තමයි පුතේ ලකුණු 150ක් ගන්න පුළුවන්. නැත්නම් කිසිම ළමයෙක්ට අර ඒකක් පේන මානෙටවත් යන්න බෑ. තේරුණාද? ඒකක් පේන මානෙටවත් යන්න බෑ. හරි. ඔන්න දැන් දෙවෙනි අනුමාත්‍රිකාව යටතේ අපි උදාහරණ කීපයක් සාකච්ඡා කළා. මම තව උදාහරණ කීපයක් ඒකේ හදලා අපි ඊළඟ කොටසට යනවා. බලන්නකෝ තව උදාහරණයක්. මම ගන්නවා එහෙනම් y සමානයි x වල 25. එහෙනම් උත්තරේ මොකද්ද? dy බෙදීම dx සමානයි n x n ඍණ 1යි. පැහැදිලි නේද? ඔන්න ඒකයි. තව උදාහරණයක්. y සමානයි x වල 1යට 25. එහෙනම් මොකද dy බෙදීම dx සමානයි 1යට 25 වතාවක් x වල 1යට 25 ඍණ 1යි. මේක තවදුරටත් සොලු කර හැකි 1යට 25 වතාවක් x වල මේ ඍණ 1 ලිය හැකි 25 බෙදීම 25 කියලා. 25 බෙදීම 25. එතකොට පොදු හරයත් 25යි. ඍණ 24 බෙදීම 25යි. තවදුරටත් සොලු කර හැකි 1 බෙදීම 25 වතාවක් x වල 24 බෙදීම 25 කියන බලය.
පැහැදිලිද? එහෙනම් දරුවනේ මෙන්න මේ විදිහට අපිට මේ දෙවෙනි අනුමාත්‍රිකාවට අදාළ උදාහරණයන් සාකච්ඡා කරන්න පුළුවන්. හරි. අවකලනය ඉවරයිද? නෑ, අවකලනය තාම පටන් ගත්තෙත් නෑ වගේ තමයි පුතේ. මේ කොටස ඉතාම පොඩි දෙයක්. මෙතනින්ට එහා මීට වැඩිය බරපතල දේවල් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. ලියා ගන්නකො තුන්වෙනි අනුමාත්‍රිකාව. මේ ඔයාලගේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ තියෙන කොටස් ලියන්න. ශ්‍රිතයක හා මොකද පුතේ? ශ්‍රිතයක හා නියතයක, ශ්‍රිතයක හා නියතයක ගුණිතයේ අවකලනය. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් මගේ පුතේ අපි තුන්වෙනි අනුමාත්‍රිකාව යටතේ සාකච්ඡා කරන්න යන්නේ ශ්‍රිතයක් තියෙනවා. උදාහරණයකට ශ්‍රිතයක් කියන්නේ මේ x වල 25 වගේ. ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතයට නියතයක් ගුණ වෙලා තියෙනවා. උදාහරණයකට නියතයක් කියන්නේ 5 වගේ. මෙන්න මේ දෙන්නාගේ ගුණිතයක් තියෙන වෙලාවක අපි කොහොමද අවකලනය කරන්නේ කියන එක තමයි මේ තුන්වෙනි අනුමාත්‍රිකාව යටතේ අපි සාකච්ඡා කරන්නේ. හරි. මේ කියලා දෙන කාරණේ හොඳට තේරුම් ගන්න. මේ කියලා දෙන කාරණේ හොඳට තේරුම් ගන්න. y සමානයි y සමානයි fx නම් මං එහෙනම් මගේ පුතේ අලුතෙන් නමක් දැම්මා. අලුතෙන් ශ්‍රිතයක් හඳුන්වනවා. ආන්ගේ ශ්‍රිතය තමයි fx කියන්නේ. දැන් මේ fx කියන්නේ ශ්‍රිතයක් හඳුන්වන්න දාපු නම. පැහැදිලිද? එතකොට ඔන්න උදාහරණයකට මේ fx කියන කෙනෙක්ට උදාහරණයක් තමයි x වල 25. x වල 25 වෙනි බලය තමයි එතකොට fx කියන්නේ. x වල 3 වෙනි බලය. ආන් ඒක තමයි fx. fx වෙනුවට sin x. fx වෙනුවට cos x. ඒ කියන්නේ fx කියන්නේ මොකක් හෝ ශ්‍රිතයක්. ආන්ගේ ශ්‍රිතය හඳුන්වන්න දාන පොදු සංකේතය තමයි fx. පැහැදිලිද? y සමානයි fx නම් මම මේක පුතේ x විෂයෙන් මම මේක x විෂයෙන් අවකලනය කරනවා. y සමානයි fx නම් මම මේක x විෂයෙන් අවකලනය කරනවා. එතකොට පුතේ මට ලැබෙන හොඳට තේරුම් ගන්න මේක තේරුම් ගන්න ඕන දෙයක්. y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද? x විෂයෙන්. ඔන්න ලැබෙන දේ. මොකද අපිට ලැබෙන්නේ? y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද? x විෂයෙන්. ඕකම සමානයි නේද මගේ පුතේ? ඕකම සමානයි නේද? fx කියන ශ්‍රිතය. දැන් y කියන කෙනා වෙනුවට නේද මේ fx තියෙන්නේ. එහෙනම් fx කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද? x විෂයෙන්. ඕක කොහොම ලියන්නත් පුළුවන් නේ. y කියන ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරනවා කියන එක හරියටම සමානයි fx කියන ශ්‍රිතය අවකලනය කරනවා x විෂයෙන්. ඕන් ඔය වෙලාවේදී ලැබෙනවා නේද උත්තරයක්? දැන් උදාහරණයකට මගේ පුතේ fx කියන ශ්‍රිතය x වල 25 වෙනි බලය කියලා ගත්තොත් මේකට ලැබෙන උත්තරය තමයි 25 වතාවක් x වල 24. ආන් ඒ වගේ මේ විදිහට අවකලනය කරාම ලැබෙනව නේද උත්තරයක්? ආන් ඒ උත්තරයට අපි සංකේතයක් දාමු f'(x) වේ. f'(x) වේ. එහෙනම් මේ තුන්වෙනි අනුමාත්‍රිකාව යටතේ අපි විශේෂ සටහනක් දැම්මේ. මේක මේ පාඩම පුරාවටම අපිට ඕන වෙන එකක්. මොකද්ද? fx කියන ශ්‍රිතයක් තියෙනවා නම් ඒ ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරාම ලැබෙන පිළිතුර fx කියලා ශ්‍රිතයක් තියෙනවා නම් ඒ ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරාම ලැබෙන පිළිතුර හඳුන්වන සංකේතය f'(x). fx කියලා ශ්‍රිතයක් තියෙනවා නම් ඒ ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරාම ලැබෙන පිළිතුර f'(x) කියලා තමයි මේ තියෙන්නේ. තේරුණාද? හරි. ඔන්න ඔය කතාව දැන් සටහනේ තුන්වෙනිව. හරි. ඕක ඔහොම වෙනවා නම් ඔන්න බලන්නකෝ දැන් මගේ තර්කය. ඔන්න දැන් තව සටහන ඉවර නැහැ. k නියතයක් විට දැන් මම ගන්නවා k කියන කෙනා නියතයක්. පැහැදිලිද? k කියන්නේ නියතයක්. k නියතයක් නම් මම දැන් අලුතෙන් ගන්නම්කෝ y සමානයි k වතාවක් fx කියලා. දැන් අලුතෙන් ගන්න එක්කෙනා මොකද? y සමානයි k වතාවක් fx. දැන් එතකොට ප්‍රශ්නයක් කරන්න පුළුවන් මේ තියෙන y මද මේ තියෙන එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ.
මේ මෙතනින් එක කතාවක් ඉවරයි. පැහැදිලිද? මොකද්ද මෙතන තිබ්බේ? fx කියලා ශ්‍රිතයක් y ට සමාන කරලා තිබ්බා. ඒක අවකලනය කරා ලැබෙන උත්තරේ f'(x) වුණා. ඒක ඉවරයි කියන්නකෝ. ඒක ගිය ආණ්ඩුවේ කතාව. දැන් අලුත් ආණ්ඩුවේදී එයා y කියලා අලුත් ශ්‍රිතයක් අර්ථ දක්වනවා. ඒ අලුත් ශ්‍රිතය සමාන වෙන්නේ k වතාවක් fx ට. එවිට මේ k කියන්නේ කවුද පුතේ? නියතයක්. k කියන්නේ නියතයක්. දැන් k නියතයක් වුණාට මේ fx කියන්නේ ශ්‍රිතයක් නේ පුතා. මම මේක x විශේෂයෙන් අවකලනය කරනවා. මේක මොකක් කරනවද? x විශේෂයෙන් අවකලනය කරනවා. එවිට මට ලැබෙන උත්තරේ හා මොකක් වෙයිද? දැන් මේ k වතාවක් fx කියන අලුත් ශ්‍රිතය මම මොන නමින්ද අවකලනය කරන්නේ? x විශේෂයෙන්ම අවකලනය කරනවා. එතකොට ලැබෙන උත්තරේ y කියලා අලුත් ශ්‍රිතයක් තිබුණා. ඒ y කියන අලුත් ශ්‍රිතය අවකලනය කරනවා මොන විශේෂයෙන්ද? x විශේෂයෙන්. පැහැදිලිද? ඔන්න තර්කය. y කියලා අලුත් ශ්‍රිතයක් තිබ්බා. ඒක අවකලනය කරනවා මොන විශේෂයෙන්ද? x විශේෂයෙන්. ඒක තවදුරටත් පැහැදිලි කරොත් k වතාවක් fx කියලා ශ්‍රිතයක් තිබුණා. මේ k වතාවක් fx කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විශේෂයෙන්ද පුතේ? x විශේෂයෙන්. ඕකම නේද ඔය තැන් දෙකේම තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවේදී ඔය තුන්වෙනි සටහන් පොතේ තුන්වෙනි පිටුවේ තියෙනවා අලුත්ම දෙයක්. මොකද ඒ තියෙන්නේ? දැන් මේ ශ්‍රිතය fx කියන ශ්‍රිතය නියතයකින් ගුණ වෙලා තියෙන මෙවැනි අවස්ථාවක අවකලනය කිරීමට ප්‍රථමයෙන් මේ ශ්‍රිතය නියතයකින් ගුණ වෙලා තියෙන මේ වගේ අවස්ථාවක අවකලනය කිරීමට ප්‍රථමයෙන් ඒ අවකලනය කරන තැනින් එළියට නියතය ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ k කියන නියතය එළියට ගත්තා. k කියන නියතය එළියට ගත්තා. දැන් ඒ නියතය එළියට අරගෙන fx විතරක් x විශේෂයෙන් අවකලනය කරා නම් හොඳටම ප්‍රමාණවත්. තේරුණාද මේ තුන්වෙනි ප්‍රමේය? මොකද්ද? ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවක අවකලනය කරන්න ඕනේ නම් නියතයේ එළියට අරගෙන fx කියන ශ්‍රිතය විතරක් අවකලනය කරා නම් ඇති. එහෙනම් මේ ප්‍රමේය තේරුණා නේද? ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවක නියතය එළියට අරගෙන ඊටු ටික අවකලනය කරා නම් හරි. හැබැයි අපි මෙතනදී සඳහන් කරනවා fx x විශේෂයෙන් අවකලනය කළ විට දාන සංකේතය f'(x). ඒකම නේද මේ දැන් තියෙන්නේ? fx කියන ශ්‍රිතය කවුරු විශේෂයෙන් අවකලනය කරනවද? x විශේෂයෙන්. එහෙනම් k ඉවතට ගත්තා fx ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කරා කියන කොටසට දානවා සංකේතය f'(x). මේක. දැන් ඔයාලට මේක 100%ක් තේරුන්නේ නැහැනේ මගේ පුතේ. හරි. 100%ක් තේරුන්නේ නැති වුණාට කමක් නැහැ. මෙතන ඉඳන් මේ දක්වා තියෙන සියලුම දේවල් ලියා ගන්නකො. මෙතන ඉඳන් මේ දක්වා තියෙන සියලුම දේවල් ලියා ගන්න. ලියාගෙන මේ ටිකම මේ සියල්ලම මම එක උදාහරණයක් මගින් ආයෙම ඔයාලට පැහැදිලි කරනවා. මේ සියල්ලම තව උදාහරණයක් මගින් පැහැදිලි කරගෙන යනකොට ඔයාලට මේ සියලුම කොටස් ආයෙම තේරෙනවා. හරි. ලියලා ඉවර වෙලා මේ ටික බලන්න. ඔන්න දැන් මේකට පැහැදිලි කිරීම. මේ තුන්වෙනි ප්‍රමේය මොකද්ද? ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවක කොහොමද අවකලනය කරන්නේ? ඒකට සිංහල උත්තරේ මොකද්ද? සිංහල භාෂාවෙන් ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙනවා නම් නියතයේ ඉවතට ගත්තා ඊටු ටික අවකලනය කරලා ගුණ කරා. නියතය එළියට ගත්තා ඊටු ටික අවකලනය කරා ගුණ කරා. උදාහරණකින් බලමුකෝ. ඔන්න පුතේ මම ගන්නවා y සමානයි x වල තුන්වෙනි බලය. හරි. මේක මම x විශේෂයෙන් මෙන්න මේක x විශේෂයෙන් අවකලනය කරනවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? dy බෙදීම dx සමානයි. දැන් මේකට දාන්න පුළුවන් දෙවෙනි අනුමාත්‍රකාවේ තිබ්බ කතාව. n වතාවක් x n ඍණ 1යි. එහෙනම් 3 වතාවක් x වල වර්ගය. පැහැදිලිද? ඔන්න ඔතන සිද්ධිය දැන් තේරුණා. හරි. දැන් ඕකෙන් අර තුන්වෙනි අනුමාත්‍රකාවේදී කියලා දුන්න කතාවට එනවා. මේ බලන්නකෝ. අලුත් ශ්‍රිතයක් තියෙනවා y සමානයි 5 වතාවක් x වල තුන්වෙනි බලය.
දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? අන්න දැන් මේ ශ්‍රිතය නියතයකින් ගුණ වෙලා තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතනදී මේ කියන ශ්‍රිතය නියතයකින් ගුණ වෙලා තියෙන්නේ. දැන් මට මේ වෙලාවේදී ඕන පුතේ මේක x විශේෂයෙන් අවකලනය කරන්න. එහෙනම් මට මේ අවස්ථාවේදී ඕන මේක x විශේෂයෙන් අවකලනය කරන්න. එවිට ලැබෙනවා මොකද්ද? y කියන ශ්‍රිතය අවකලනය කරපන් x විශේෂයෙන්. එවිට ලැබෙන්නේ මොකද්ද? y කියන ශ්‍රිතය අවකලනය කරහන් x විශේෂයෙන්. ඕක තව විදිහකට ලිය හැකි. y කියන්නේ කවුද? පහ වතාවක් x වල තුන්වෙනි බලය. පහ වතාවක් x වල තුන්වෙනි බලය කියන ශ්‍රිතය අවකලනය කරපන් x විශේෂයෙන්. ඕක නේද ඔකේ තර්කය? dy බෙදීම dx කිව්වත් පහ වතාවක් x වල තුන්වෙනි බලය කියන ශ්‍රිතය අවකලනය කරනවා x විශේෂයෙන් කියලා ලිව්වත් හරි නේද? එතකොට තුන්වෙනි අනුමාත්‍රකාවේදී අපි කියනවා ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙන විට අවකලනය කරන්න. මේ නියතය එළියට ගත්තට කමක් නැහැ. නියතය එළියට අරගෙන ඉතුරු ටික අවකලනය කරනවා. ඉතුරු ටික කියන්නේ මොකද්ද? x වල තුන්වෙනි බලය x විශේෂයෙන්ම අවකලනය කරනවා. ඒක තමයි මේ තියෙන්නේ. x වල තුන්වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරාම x වල තුන්වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරාම මොකද උත්තරේ? 3 වතාවක් x වල වර්ගය. එහෙනම් මෙතන 5 වතාවක් x වල තුන්වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරාම ලැබෙන්නේ 3 වතාවක් x වල වර්ගය සුළු කරාම 15යි x වර්ගය. පැහැදිලිද දැන්? තේරුණාද? 100%? එහෙනම් ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවක අවකලනය කරන්න මගේ පුතේ නියතය එළියට ගන්නවා ඉතුරු ටික අවකලනය කරා නම් හරි. මේ ඉතුරු ටික අවකලනය කරාම ලැබෙන උත්තරේ කලින් හෙව්වා. ඒ හෙව්වේ ඔයාලට තේරුම් කරන්න පහසු වෙන්න. x වල තුන්වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරාම 3x වර්ගයේ පිළිතුර ලැබෙනවා කියලා කලින් හෙව්වේ ඔයාලට තේරුම් කරන්න පැහැදිලි පහසු වෙන්න. එන්නකො මෙහෙට. මේකම තමයි අර විවිධ සංකේත වලින් කලින් පැහැදිලි කරේ. මොකද්ද? k කියන නියතය fx වලින් ගුණ වෙලා තියෙනවා. k කියන නියතය fx වලින් ගුණ වෙලා තියෙනවා. k කියන්නේ නියතයක්, fx කියන ශ්‍රිතයක්. එහෙනම් මේ දෙන්නගේ ගුණිතය අවකලනය කරන්න නම් ඕනේ අපිට නියතය එළියට අරගෙන fx විතරක් අවකලනය කරා නම් ඇති. එවිට fx ගේ අවකලනය k වලින් ගුණ කරාම අවසාන උත්තරේ ලැබෙනවා. fx x විශේෂයෙන් අවකලනය කරාම උත්තරේ හොයන හැටි තමයි මෙතනදී පැහැදිලි කරේ. අර උදාහරණේ x වල තුන්වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරාම 3x වර්ගය ලැබෙනවා වගේ මෙතනදී මම සටහනේ දුන්නා fx කියන කෙනා x විශේෂයෙන් අවකලනය කරාම ලැබෙන උත්තරය f'(x)ට සමානයි කියලා. පැහැදිලිද? එතකොට මේ ටික 100%ක් නොතේරුණත් මේ ටික 100%ක්ම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ උදාහරණය. පැහැදිලිද? එහෙනම් මේ උදාහරණයේ තියෙන සාරාංශය තමයි නියතයක් ශ්‍රිතයක් එක්ක ගුණ වෙලා තියෙන අවස්ථාවක පුතේ නියතය එළියට අරගෙන ඉතුරු ටික අවකලනය කරා නම් හොඳටම ප්‍රමාණවත්. ඒක තමයි වෙන්න ඕනේ දෙ